ඔක්තෝබර් මාසේ 28 වෙනිදාට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම ලංකාවට අදාළව දැනට ඇමරිකන් ආණ්ඩුව මගිනුත් ඊට පසුව ශ්‍රී ලංකා ආණ්ඩුව මගිනුත් දැනට සහතික කර තිබෙනවා. දැන් අප දන්නවා ඒ නිසා මේ පැමිණීම පිළිබඳව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ විදේශ රටවල් වල සුවිශේෂී මැදිහත් වීමක් අපි දකිනවා ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපය තුළදී. ඉතින් මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය රටේ ජනතාවට දැනුවත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබ දන්නවා මේ කොවිඩ් තත්ත්වය යටතේදී විශේෂයෙන්ම ජනතාව දැනුවත් කිරීම, ජනතාව මුණ ගැසීම්, සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම සහ සමහර දේශපාලන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා යම් සීමාවකට ලක් කරන්න වෙලා තිබෙනවා රටේ සමාජීය ආරක්ෂාව වෙනුවෙන්. නමුත් අපි දන්නවා ඒවා ජනතාවත් සෞඛ්‍යංශත් ඒවා එලෙස කටයුතු කරාට රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා තමන්ගේ දේශපාලන ආර්ථික අරමුණු වෙනුවෙන්. ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකයොත් ඒ සඳහා තමන්ගේ දේශපාලනය කරගෙන යනවා. ඒ වගේම අපිට පේනවා විදේශ බලවත් රාජ්‍යයනුත් මේ කොවිඩ් වසංගතය හමුවේ ඒවා කිසිසේත්ම නතර කළා නැහැ. ඒ නිසා අපි කල්පනා කරා ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ජනතාවගේ ක්‍රියාකාරීත්වය වහන්න කියමින් මේ ඊටාම හදිසි තත්ත්වයක් යටතේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙන අපේ වගකීමක් විදියට. පළවෙනි කරුණ තමයි දැන් මෙතරම් බරපතල තත්ත්වයක් වසංගතය සම්බන්ධව ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් ලංකාව තුලත් තිබියදී මෙවැනි ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සංචාරයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් සිදු කරන්නේ ඇයි කියන එක. ඒක අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා ඒක ඇමරිකාවට වැදගත් කියලා. දෙවෙනි එක තමයි දැන් ඇමරිකන් ජනාධිපතිවරණයේ යෙදී තිබෙන නොවැම්බර් 3 වෙනිදාට. දැන් මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ඔක්තෝබර් 28 වෙනිදා. අපිට පේනවා ඇමරිකන් ජනාධිපතිවරණ දින 5ක් තිබියදී ඇමරිකාවේ 3rd in command වගේ නැත්නම් හි රාජ්‍ය ලේකම්වරයා ඇත්තටම ඇමරිකානු අධිරාජ්‍යයේ යුද දේශපාලන පණිවිඩ ලෝකෙ වටේ ගෙනියන පණිවිඩකාරයා ලංකාවට මේ ඇමරිකන් ඡන්දයට දවස් 5කට කලින් එන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි යම්කිසි අපේ රටේ රාජ්‍ය නායකයොත් එක්ක අගමැතිවරයා සමග ඇමරිකානු දේශපාලන නායකයන්ට අදහස් උමාරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ දන්න ඒ සඳහා ඇතිතරම් ඉඩකඩ දැන් අන්තර්ජාලය මට්ටමින් කරන්න පුළුවන්කම තිබෙනවා. එවැනි අත්දැකීම් රාශියකුත් ලෝකෙ තිබෙනවා. ඔබ දන්නවා මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස්වරයා ලංකා ජනාධිපතිවරයාට අක්තපත්‍ර බාර දුන්නේ ඔන්ලයින්. මුණ ගැහුන්නේ නැහැ සාම්ප්‍රදායික විදිහට. ඊට පස්සේ ඔබ දන්නවා ළඟදී එක්සත් ජාතික සංවිධානයේ වසර 75ක සංවත්සරය පැවැත්වුණා ලෝකයේම රාජ්‍ය නායකයන්. ඒකට සම්බන්ධ වුණා ඔන්ලයින්ම සම්බන්ධ වුණේ. එක්සත් ජාතික සංවිධානයේ 75 වෙනි සංවත්සරය. ඒ වගේම අපි දැක්කා මේ දවස් 3කට කලින් ඇමරිකාව සහ සුඩානය සහ ඊශ්‍රායලය සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒකටත් ඇමරිකන් ජනාධිපතිවරයා සම්බන්ධ වුණේ දුරකථන මාර්ගයෙන් සහ ඔන්ලයින්. ඒ නිසා මේ අදහස් උමාරුවක් කරගන්න අවශ්‍ය නම් අපි දන්නවා අපිට පේනවා කල හැකි ඕනෑතරම් ආකාරයන් තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තිබෙනවා මේ ඇමරිකන් ඡන්දර දවස් 5කට කලින් සමහර ට්‍රම්ප් ජනාධිපතිවරයා පරදුනොත් මයික් පොම්පියෝත් විසි වෙනවා. නමුත් එසේ තිබියදී ඇමරිකානු රාජ්‍ය මේ ඡන්දර දවස් 5කට කලින් ලංකාවට කොවිඩ් මැද්දේ එන්නේ ඇයි කියන එක ප්‍රධාන ගැටලුවක් විදිහට තිබෙනවා. ඒ වගේම තමයි මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ස්ථිර කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මේක පැමිණීම ඉස්සර කරන්නේ මීට සතියකට පමණ පෙර. ඔබ දන්නවා ඒ නිසා අපි එක්කෝ මේ වසන් කිරීම. එහෙම නැතිනම් අපි දකිනවා මේක 20 වෙනි සංශෝධනයේ 20 වෙනි සංශෝධනය සම්මත කරලා ඒ සංශෝධනය මාර්ගයෙන් හිටපු ඇමරිකන් පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල බලතල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමෙන් පස්සේ මේ තීන්දුව ගත්තේ කියන එක අපිට ගැටලුවක් වෙනවා. මොකද ඇමරිකන් රාජ්‍ය දේපාර්තමේන්තුව මේ සම්බන්ධ 23 වෙනිදා තමයි මේ පැමිණීම ඉස්තිර කරන්නේ. ඒ නිසා රජයේ මුලින් මේක යම්කිසි වසන් කිරීමකට ලක් කළා. මම හිතන්නේ කැබිනට් ප්‍රකාශක වරුන්ගෙන් මාධ්‍යවේදීන් විමසපු වෙලාවෙත් ඒ ඉස්තිර කළා තිබුණේ නැහැ.
ඇමරිකන් තානාපති කාර්යාලයත් එය පසුගිය දින කීපයකට පෙර දක්වා මිශ්‍ර කළ තිබුණේ නැහැ. ඒස අපිට පේනවා 20 වෙනි සංශෝධනයට අවශ්‍ය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ මිලදී ගැනීම ඉස්සර වුණාට පස්සේද මේ පැමිණීම ඉස්සර වෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක්ගේ සංචාරයක් කලින් දැනුවත් කරනවා. අපිට පේනවා ඔහු එන්නේ ඉන්දියාවට මුලින්ම. ඉතින් ඉන්දියාවට පැමිණීම ඉන්දියන් මාධ්‍ය මීට සති ගණනාවකට කලින් සිට සාකච්ඡා කරනවා, මාධ්‍යවල වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දියන් කැබිනට් මණ්ඩලය ඉන්දියාවේ මේ පිළිබඳව ඒ සාකච්ඡා වන කරුණු පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් අපි ලංකාවට දාලා ගත්තොත් අපේන දේ තමයි ලංකාවේ මාධ්‍යමික වාර්තා කරන්නේ බොහොම දින කිහිපයක සිට සහ අප දන්නා තරමින් කැබිනට් මණ්ඩලය තුල මේ ප්‍රබල ඇමරිකානු නිලධාරියාගේ මැදිහත් වීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කිරීමක් කෙරෙලා නැහැ. ඒ නිසා පළවෙනි කරුණ අපිට බරපතල සැකයක් ඇති වෙනවා. මේ හදිසියේ මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම පිළිබඳ අපිට මොකද ඔහු සමග ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා දැන් ඔහු මයික් පොම්පියෝ ඇමරිකන් ආරක්ෂක ඇමති මයික් එස්පර් ඔහුත් ඉන්දියාවට යනවා. අපි දන්නේ නැහැ ඒ ඇමරිකානු ආරක්ෂක ඇමතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් ලංකාවට එනවාද කියන එක ඒ පිළිබඳව වාර්තා කළා නැහැ. ඒ කෙසේ වුණත් සාමාන්‍යයෙන් ඇමරිකන් අධිරාජ්‍යයේ යුද පණිවිඩයේ දේශපාලන පණිවිඩ අරගෙන යන ප්‍රධාන පණිවිඩ කඩුවා එහි රාජ්‍ය ලේකම්වරයා. ඒ නිසා ඔහුගේ පැමිණීම අපට බරපතල ගැටලු ඇති කරනවා. ඒ යම්කිසි සැකසහිත ස්වරූපයක් හදිසි ස්වරූපයකුත් එක්ක. ඒ වගේම මා කැමතියි මේකේ අභ්‍යන්තර කරුණුවට යන්න කලින් දැන් මේ පැමිණීම සම්බන්ධව ගත්තොත් එක කරුණක් ඔප්පු වෙනවා. දැන් ඇමරිකාව කියලා කියන්නේ ලෝකේ වැඩිම කොරෝනා රෝගීන් සිටින රට. වැඩිම කොරෝනා රෝග වලින් ජනතාව මිය ගියපු රට. දැන් ඊයේ වෙනකොට ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය 86යි. 2,25,000ක් කොරෝනා වලින් මැරිලා තිබෙනවා. ඇමරිකන් ජනාධිපතිවරයා පවා කොරෝනා හැදිලා කියලා ඔහු කියනවා. ඔහුට කොරෝනා හැදුනා කියලා. ඒ වගේම දැන් උතර එවැනි රටක පුද්ගලයෙක් තමයි මාදතුවා ඇමරිකන් ජනාධිපතිවරයා අත්අඩංගුවමතික ලෙස ඒ රෝහලෙන් නික්ම ගියාට පස්සේ ඒක ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා දුන්නා ඔහු ඇතුළු කණ්ඩායම අඩුම ගානේ ක්වොරන්ටයින් වෙන්න ඕන කියලා. එතකොට මේ මයික් පොම්පියෝ කියන රාජ්‍ය ලේකම්වරයාත් ඒ ක්වොරන්ටයින් වෙන්න ඕන මට්ටමේ පුද්ගලයෙක් කියලා තමයි මම හිතන්නේ. මොකද උන් නිතර ඇමරිකන් ජනාධිපතිවරයාගේ පළවෙනි දේශපාලන නායකත්ව මණ්ඩලයේ ඉන්න කෙනෙක්. නමුත් ඔවුන් එහෙම ක්වොරන්ටයින් වෙන බවක් කිසිසේත්ම පේන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකෙ වැඩිම කොරෝනා තියෙන රටේ ඉඳලා මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊළඟට එන්නේ ලෝකෙ දෙවනියට වැඩිම කොරෝනා තියෙන රට වෙච්ච ඉන්දියාවට. දැන් මේ රටවල් දෙකේ මේ වෙනකොට ගත්තොත් 165ක් ඉන්න කොරෝනා රෝගීන් සංඛ්‍යාව. මම හිතනවා තව සතියක් යනකොට ඇමරිකාවේ සහ ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ලංකාවේ මුළු ජනගහනය ඉක්මවනවා. මේ රටවල් දෙකේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වෙනකොට 3,43,000. 3,03,000කට ආසන්න මරණ සංඛ්‍යාව. ඒතර අපිත් දැන් කොරෝනා රෝගියේ ප්‍රබලතාවය වැඩි වෙමින් සමාජගත වෙනවා කියන වචනය කියන්නේ නැතුව සමාජගත වෙන තත්ත්වයකට ලංකාවේ කොරෝනා ඇවිල්ලා තියෙනවා. ඒ වචනය ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ ජනමාධ්‍ය පාවිච්චි කරන්නේ නැති වුණාට මේ ලංකාවේ තියෙන අතිවිශාල ප්‍රතිමානයක් ප්‍රදේශවල යම් යම් මට්ටමේ මේක වාර්තාවෙන් තිබෙන වෙලාවක තමයි එන්නේ. ඒ නිසා අපි අහන දේ තමයි දැන් මේ රාජ්‍ය ලේකම්වරයා පමණක් නෙමෙයි. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් මේ කොරෝනා සම්බන්ධ නීති රීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාළ නැද්ද කියන්නේ. අපි තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවයේදී මුලින්ම දැක්කා. ඊට පස්සේ අපි දැක්කා ඒක පාර්ලිමේන්තුව තුල වෙච්ච සාකච්ඡාවේදී. ඒ වගේම අපි දැක්කා දැන් දුප්පතුන්ට සාමාන්‍ය ජනතාවට කොරෝනා හැදුනම ඔවුන්ගේ ෆොටෝ දානවා, ඔවුන්ගේ ගියපු හැම තැනම තිත් එක්ක මාක් කරන ඔක්කොම මාක් කරනවා. හැබැයි මේ ධනවතුන්ට බලවතුන්ට දැන් ලංකාවේ විශාලම ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඇති වෙච්ච පොකුරේ ඒ ලෙඩ වෙච්ච සේවිකාවගේ ඡායාරූප සියල්ල පළකල් ඉවරයි. හැබැයි මේ ප්‍රධානින් සම්බන්ධ කිසිදු දෙයක් නෑ. ධනවතුන්ට බලවතුන්ට මේ නීති නැද්ද? දැන් මෙතන තිබෙනවා ග්ලෝබ් මාස්ටර් 3 කියන ගුවන් යානයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති ලංකා ජනමාධ්‍ය වාර්තා කළ
තිබ්බා. දැන් මේ ගුවන් යානය ලංකාවට පැමිණියා මීට දින කිහිපයකට පෙර. දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකන් සෙබළුන් 130 ගණනක් ගෙනියන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ 134ක් පමණ. ඒතර අපි දන්නේ නැහැ දැන් මේකේ වාහන සියල්ල ගෙනියන්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ලේකම්වරයාට පෙර පැමිණි ඔහුගේ ඇඩ්වාන්ස් ටීම් එක. ඒතර මේ පුද්ගලයන් කවුද? ඒතර මේ පුද්ගලයන්ට අදාළ කරන කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඒතර ලංකා ආණ්ඩුව දැන් රාජ්‍ය ලේකම්වරයා විශේෂ පුද්ගලෙක් කියලා කියමුකෝ. නමුත් එතකොට දැන් මේගොල්ලෝ සුපර් හියුමන්ලා. මේගොල්ලෝ සුපර් හියුමන්ලා. නැත්නම් අපිට පේන ප්‍රේ තමයි ලංකා ආණ්ඩුව කොරෝනා නීති ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ. හරි පැහැදිලි මයික් පොම්පියෝ ඉන්නේ ලංකාවට උදව් වරන් නෙමෙයි. මම ඒක පැහැදිලි කරන්න. මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය ලේකම්වරයා එන්නේ ලංකාවට තර්ජනය කරන්න. ලංකාව ධනගස්සලා එන්නේ. අපි ඒක පෙන්වන්නම් ඉදිරියේ. ඒතර එසේ එන අය ඔහුගේ ආරක්ෂක බලයණිය මාධ්‍ය සමහරව වාර්තා කළ 74ක් පැමිණියා කියලා අපි නිශ්චිතව දන්නේ. ඒත් අපි අහන්නේ මොවුන් කොහෙද ආවේ? ඔවුන් කොහෙද නතර වෙලා ඉන්නේ? ඔවුන් කොහෙද ගියේ? එසා මේගොල්ලෝ සුපර් හියුමන්ලාද නැත්නම් සුපර් ස්ප්‍රෙඩර්ස්ලාද? මොකද ඇමරිකාවේ දේශපාලන නායකත්වයේ අති බහුතරයක් කොරෝනා සම්බන්ධ ඉතාම වකීම් විරහිතව හැසිරෙන කණ්ඩායම. ඒ නිසා අපිට පේන දේ තමයි ධනවතුන්ට සහ බලවතුන්ට මේ රාජපක්ෂ පාලනය යටතේ මේ වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේදී නීති නැහැ. ඒක ලංකා ධනවතුන්ටත් නැහැ, ලෝක බලවතුන්ටත් නැහැ. ඒ නිසා මුලින්ම අපි අහන්න කැමති මේ සුපර් ස්ප්‍රෙඩර්ස්ලා ගෙනල්ලා ලංකාවේ ගුවන්තොටුපළ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙන්නේ. ඒ වගේම මේ ඔවුන් නතර වෙන හෝටල් වල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙන්නේ. කුමන ආකාරයේ වගකීමක්ද මේ ආණ්ඩුව ගන්න? මොකද අපිට පේනවා මේ පැමිණීම ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවට ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් තිබෙන එකක් නෙමෙයි කියන්නේ. ඉතින් අනිත් එක තමයි අපි අහන ප්‍රශ්නේ ලෝක වැඩිම කොරෝනා තියෙන රටයි දෙවනියට වැඩිම තියෙන කොරෝනා රටට ඇවිල්ලා තමයි ලංකාවට එන්නේ. ඒතර ලෝක වැඩිම කොරෝනා තියෙන රටවල් දෙකේ සංචාරය කරලා ඒ රටවල් වලින් එන අයට මේ වෙලාවේ ලංකාවට කරන්න පුළුවන් උදව්ව මොකක්ද? අපි ඒකම මේ ඉදිරියට ගියොත් එහෙම මේ පැමිණීම පිළිබඳ අපිට තිබෙන ජනතාවම වශයෙන් මතු කරන් තිබෙන ගැටලු ගණනාවක් තිබෙනවා. එකක් තමයි දැන් මේ සංචාරයේ අරමුණ විදියට ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය දකුණු සහ මධ්‍යම ආසියාව භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මේ දෙදෙනාම මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. එතන මෙහි තිබෙනවා විශේෂයෙන්ම මයික් පොම්පියෝ මේ රාජ්‍ය ලේකම්වරයාම ඔක්තෝබර් මාසයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් ඒ වගේම ඔහුගේ සංචාරය පිළිබඳව ඊටම මෑතකදී මේ 23 වෙනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ. එහි පළවෙනියටම ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මේ මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධව කියනවා මෙන්න මෙහෙම. ඔහු කියනවා we urge Sri Lanka to make difficult but necessary decisions to secure its economic independence for long-term prosperity and stand ready to partner with Sri Lanka for its economic development and growth. සරලව ගත්තොත් we urge Sri Lanka to make difficult but necessary decisions. දැන් ඇමරිකාව ලංකාවට එන්නේ මේක මේ වාර්තාව දිගට කියාගෙන ගියාම පැහැදිලි මොකද්ද? ඔව් ලංකාවට කියනවා එන්න කලින්ම කියනවා ලංකාව අමාරු දුෂ්කර දේශපාලන තීන්දුවක් ගන්න ඕන තමන් කවුරු එක්කද යන්නේ. දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය. දැන් ඇත්තටම ගත්තොත් දැන් මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්න කලින් තර්ජනය කරනවා. ලංකාව සෛරී රාජ්‍යයක්. ලංකාව කුමක්ද කළ යුත්තේ කියලා තීන්දුව කළ යුත්තේ මෙරට ජනතා ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුව සහ මෙරට ජනතාව. එතකොට එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ මේ. ඔවුන් කියනවා දැන් ලංකාව ඉන්නේ දැන් සන්දිස්ථානයක ඒ නිසා ලංකාව Taman කවුරු එක්කද යන්නේ කියන එක පිළිබඳව දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි කියලා. දැන් තර්ජනය කරලා එන්නේ. දැන් අඩු ගානේ අවිල්ලා තර්ජනය කරා නම් කියන්න පුළුවන් එනකොට දන්නේ නැහැ කියලා. එනකන් දන්නේ නැහැ. දැන් එන්නෙම තග දාලා ඉන්නේ. අපි සරල භාෂාවෙන් කියනවා. ගේම ඉල්ලලා එන්නේ.
දැන් එතකොට මේ ගේම ඉල්ලලා එනකොට දැන් අපි අහන්න කැමති දැන් මේ ආණ්ඩුව පත් කරගත්තු මේ ආණ්ඩුව පත් කරගන්න විශාල වශයෙන් මැදිහත් වෙච්ච පිරිස් ඉන්නවා මේ ආණ්ඩුවට දේශප්‍රේමී සලුපිලි අන්දපු මේ ආණ්ඩුවේ පුද්ගලයන්ට දේශප්‍රේමී සලුපිලි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. දැන් සමහර අය හිටියා මේ ඉන්දියාව අගමැතිවරයා ලංකාවට එනකොට වෙසක් පොය දවසකද කොහෙද කළු කොඩි දාන්න කියපු කට්ටිය. දැන් අපි අහනවා ඒගොල්ලන්ගේ නරි කෙන්දර ඉල්ලක් නැත්තේ අය මේ සම්බන්ධ. ඒ වගේම සමහර පුද්ගලයන් මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධව විශාල දේශප්‍රේමී සහතික දුන්නා. දැන් අපි අහන්න කැමති රටට තර්ජනය කළා ඉන්නේ. ලංකාව තමන් කවුරු එක්කද ඉන්නේ කියන එක තීන්දුව කරන්න ඕනේ කියලා. දැන් හරියට නම් කරන්න ඕන මොකක්ද? හරියට නම් කරන්න ඕන මේ එක්ක කෙලින් කියලා නැත්නම් කෙලින් කියන්න බෑ නම් වක්‍රව හේතුවක් වශයෙන් කොවිඩ් හරි පාවිච්චි කළා කියලා කියන්න ඕන එන්න එපා කියලා. ලංකාවට තර්ජනය කළා එන්න එපා කියලා. හරියට නම් අඩුම ගානේ මේ ලංකාවට තර්ජනය කළා එන පුද්ගලයන් අයිති මයික් පොම්පියෝලගේ රටේ පුරවැසිභාවය දරනවා ජනාධිපතිවරයාගේ පවුලේ අය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ අය දැනුත් දරනවා. අඩුම ගානේ උන් කියන්න ඕන අපි මේ තර්ජනාත්මක ප්‍රකාශන විරුද්ධව අපි අපේ පුරවැසිකමත් හරිනවා කියලා. දැන් එවැනි සහතික තමයි මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයන් විවිධ කණ්ඩායම් මගින් මගට මේ රටේ ජනතාවට ලබා දුන්නේ. අපි ජනතා මිත්‍ර වශයෙන් දිගින් දිගටම කිව්වා මේ දූෂිත මේ දිත්ත පුරවැසිභාවය දැරීම වෙනුවෙන් අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරපු මේ පුද්ගලයන්ව වුන් කවදාවත් මේ මාතෘභූමියේ සෛරීත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ රටේ නිදහස සෛරීත්‍ය වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව. අපි දිගටම මේ රටේ ජනතාවට කිව්වා. නමුත් මේ රටේ ජනතාවගේ කොටසකුත් ඒකට සුදුහුණු ගාපු කණ්ඩායමුත් සමහර ඒ වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය සහ මුලින්ම උගස් තියපු මාධ්‍යත් සහ මුලින්ම මේවට දේශප්‍රේමී සලුපිලි වැන්දුවා. දැන් අපි අහන්න කැමති දැන් මේ තර්ජනයට විරුද්ධව මොනවද කරන්නේ ආණ්ඩුව? තර්ජනයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ සමහර සාමීන් වහන්සේලා හිටියා. සමහර ආගමික කණ්ඩායම් හිටියා. සංවිධාන රාශියක් හිටියා. දැන් මේ අය දැන් මොකද මේකට සම්බන්ධව කියන්නේ? ඒ නිසා ඊටාම පැහැදිලි දෙය තමයි අනිත් එක තමයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙන එකක් මේ හදිසි මැදිහත්දී. දෙක තමයි 20 වෙනි සංශෝධනය අත්සන් කරාට පස්සේ ඒක සම්මත කරගත්තට පස්සේ එනේ. සහ අපිට පැහැදිලි සැකයක් තිබෙනවා මෙතන බ්ලැක්මේල් කිරීමක් වෙනවද කියලා. මොකද ඊටා පැහැදිලි වර්තමාන ජනාධිපතිවරයා හිටපු ඇමරිකන් පුරවැසියෙක්. ඔහුගේ පුරවැසිභාවය ඔහු ඡන්දය ඉල්ලන අවස්ථාවේදී ඇමරිකන් පුරවැසිභාවය ඉවත් වෙලාද තිබුණේ කියන ප්‍රශ්නේ බරපතල ගැටලුවක් තිබෙනවා. මොකද ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කරගත්ත අයගේ ලයිස්තුවට ජනාධිපතිවරයාගේ නම ඇතුළත් වුණේ මැතිවරණය පවත් එතුමා ජනාධිපති වෙලා මාස 5කට පස්සේ. ඇමරිකාව ඉතා හොඳින් යුද තර්ජනත් දේශපාලන තර්ජනත් ඒ වගේ මේ බ්ලැක්මේල් කිරීම ඉතා තදින් තමන්ගේ දේශපාලනය පාවිච්චි කරන රටක්. ලෝකේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තියක් තියෙන රටක්. ඒ නිසා රටේ ලංකාවේ ජනාධිපතිවරයාගේ මේ පුරවැසිභාවය සම්බන්ධ නොවිසඳී තිබෙන ගැටලු බ්ලැක්මේල් කිරීමක් වශයෙන් පාවිච්චි කරමින්ද මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙන්නේ කියන ප්‍රශ්නේ ඇත්තටම බරපතල ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. ඒ නිසා අපි නිශ්චිත වශයෙන් ජයපවේශ දිගටම කියපු දේ තමයි මේ බොරු දේශප්‍රේමීන්ට රවටිලා ඔවුන්ට මෙරට බාර දෙන්න එපා කියලා මෙරට ජනතාව අපි මගින් මගට කිව්වා. අපි හිතනවා දැන් මේ ඔප්පුවෙමින් තිබෙන්නේ ජවිපේ විසින් මීට මාස ගණනාවකට කලින් සහ වසර ගණනාවකට කලින් මේ තියෙන්නේ එක්සත් ජනපදයට රට යටත් කරන ගිවිසුම් හකුලා ගනු කියලා ජවිපේ විසින් මීට අවුරුද්දකට පමණ කලින් අවුරුදු ගණනාවක් තිස්සේ කළ ලද ඉදිරිපත් කිරීම පිළිබඳ එකතු කරපු මේ ප්‍රකාශන ඒ නිසා ප්‍රධානම ගැටලුවක් තිබෙනවා මේ මැදිහත් වීම සම්බන්ධ. මේ පැමිණීමේ අරමුණු වශයෙන් ගත්තොත් අපි දන්නවා කෙලින්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තිබෙනවා චීනයට එරෙහිව දකුණු සහ අග්‍රදිග ආසියාවේ රාජ්‍යයන් ඇමරිකාව පැත්තට ගැනීම තමයි මේ පැමිණීමේ අරමුණ කියලා. ඒක ඉතා පැහැදිලිව ඇමරිකාව කියලා තියෙනවා ලංකා ආණ්ඩුව එක හංගන්න හැදුවා. දැන් මම කෙටියෙන් පැහැදිලි කරගෙන ගියොත් ඒ ප්‍රධාන අරමුණ යටතේ ඔවුන් ඉන්දියාවට එනවා. ඉන්දියාවට දැන්
දින දෙකක් ඉන්දියාව තුළ සිටිනවා ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා. එහිදී ඔවුන් පැහැදිලි කරලා තිබෙනවා ඉන්දියාව සමග විවිධාකාර ආරක්ෂක කිවිසුම්. මේකක්වත් ආර්ථික කිවිසුම් නෙමෙයි. ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මේ මැදිහත් වීම තුළ තිබෙන්නේ එකක්වත් ආර්ථික හෝ කොවිඩ් වලට අදාළ හෝ වෙනත් කරුණු නෙමෙයි. ඊටා පැහැදිලිවම මේවා තියෙන්නේ ආරක්ෂක කිවිසුම් තමයි මේ මුළු සංචාරයේම ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම තිබෙන්නේ. ඒතර ඉන්දියාවට අදාළව පැමිණීමේදී ඉන්දියන් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවේදී යම් ප්‍රමාණයකට වාර්තා කරලා තිබෙනවා. එකක් තමයි ආරක්ෂක කිවිසුම් ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමටත් සමහර ඒවා අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියන් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනෙත් එම කරුණු. උදාහරණයක් වශයෙන් මේ පැමිණීමේදී බලාපොරොත්තු වෙනවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව සමග Comprehensive Global Strategic Partnership CGSP කියන කිවිසුම අත්සන් කළ තියෙන කිවිසුමක් ඒ තව වර්ධනය කරලා ඒක අත්සන් කරා. ඒ වගේම අලුත්ම කිවිසුමක් Basic Exchange and Cooperation Agreement BECA කියලා කියන BECA කියන කිවිසුම අත්සන් කරන්න එය ඉන්දියන් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව විසින් අත්සන් කරලා තිබෙන ආරක්ෂක කිවිසුම් තව ගණනාවක් තියෙන ඇමරිකාවත් සමග එකක් CISMOA CISMOA කියන කිවිසුම සහ LIMOA LEMOA කියන කිවිසුම මම මේ නම් කියන්නේ මේවා තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය නිසා සහ අපි නිකන් මේ අපි ජනතාවට වශයෙන් ගත්තා අපි විදේශ රාජ්‍යයන් සමග එක්සත් ජනපදයේ කැනඩාවේ සිට උතුරු කොරියාව දක්වා සියලුම රාජ්‍යයන් සමග ලංකාවේ දේශපාලන සෛරීත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට ගනුදෙනු කිරීමට ජනතාවට පුරමුණ ප්‍රතිපත්ති වශයෙන් පක්ෂපාතයි. අපේක්ෂා ජාතික සංවිධානය තුල ශ්‍රී ලංකාව සිටිනවට පක්ෂපාතයි. ලෝකයේ සෛරී රාජ්‍යයන් සමග විවෘතව පක්ෂග්‍රාහී නොවි අපේ රටේ සෛරීත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට පක්ෂපාතී. ඒ නිසා අපිට කිසියෙත්ම බිල්ලුම මැවීම අවශ්‍යතාවයක් නැහැ. ඒ බිල්ලුමවන් නැහැ කියන ඔප්පු කිරීම සඳහා තමයි මේ සමහර සංකීර්ණ දත්ත තොරතුරු අපි සපයන්නේ නැතිනම් අර ආණ්ඩුවට සම්බන්ධ බලවේගයන් විසින් බිල්ලුමමින් කරන දේශපාලනයම අපි කරන්නේ නැහැ කියන එක සාර්ථක කිරීම සඳහා තමයි අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඉන්දියානු මැදිහත් වීම ඊට පැහැදිලි කරුණක් තමයි මේ යුද කිවිසුම් ඇමරිකානු යුද සහ ආරක්ෂක කිවිසුම් අත්සන් කිරීම සහ තවත් බලවත් කිරීම. එවෙන් ඔබ දන්නවා 2000 නොවැම්බර් මාසයේ මැදදී ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් හතර එකතු වෙලා මලබාර් එක්සර්සයිස් කියන නැත්නම් ඉන්දියානු සාගරයේ පවත්වනු ලබන නාවික මෙහෙයුමක් 24 වෙනි වතාවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක 2007 දී ආරම්භ කළේ ඇමරිකානු මැදිහත් වීමෙන්. ඔබ දන්නවා දැන් ඉන්දියානු සාගරයේ කරන්නා වූ ආරක්ෂක නාවික කටයුතු වලට ඇත්තටම ඇමරිකාවේ කිසිම අදාළත්වයක් නැහැ. ඒතර ජපානට අදාළත්වයක් නැහැ. ඒතර අපිට පේන දේ තමයි මේ ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව මැදිහත් වෙලා මේ QUAD කියන නැත්නම් quadrilateral security dialogue කියන මේ සංවිධානය යුද සංවිධානය හදන්නේ මේක පැහැදිලිවම චීනය සහ චීනය වට කිරීමටත් ඒ වගේම ඉන්දියානු සාගරයේ ඇමරිකානු ඉන්දියානු මැදිහත්වීම ප්‍රබල කිරීමටත් තමයි මේ ආසියානු නේටෝ වශයෙන් හඳුන්වන මේ යුද සංවිධානය 2007 දී පිහිටවන්නේ. හැබැයි ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ යම් මේ සම්බන්ධව තිබිච්ච මැදිහත් වීම වල තිබිච්ච යම් පසුබට වීම නිසා මේ කොඩ් කියන QUAD කියලාත් කියනවා QUD කියලාත් කියනවා QAD කියලාත් කියනවා මේ quadrilateral නැත්නම් සිව්පාර්ශ්වික ආරක්ෂක මේ සංවිධානයේ කටයුතු පසුගිය කාලේ යම් ප්‍රමාණයක් අඩපණලා තිබුණා. නමුත් දැන් මෙය චීනය වට කිරීමත් ඉන්දියන් සාගරය ඇමරිකානු ඉන්දියානු දේශපාලන උමනාවන්ට අනුව යුදකරණය කරන්න මිලිටරයිස් කරන්න අරන් තියෙන තීන්දුවත් එක්ක තමයි මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරක මේවර මේ සංචාරයේ මුළුමනින්ම සම්බන්ධලා තිබෙනවා. ඒතර අපිට පේන ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා මේවර යන රටවල් මොනවද? ඉන්දියාව. ඉන්දියාව කොහොමද යනවා? ඉන්දියාව බෙන්ගාල බොක්කේ
සම්පූර්ණ පාලනය වැඩිපුර කරන්නේ ඉන්දියාව හරහා. ඒ වගේම ලංකාව දූපතක්, මාලදිවයින දූපතක්, ඉන්දුනීසියාව දූපතක්. ඇමරිකානු රාජ්‍ය ලේකම් රටවල් 4කට යනවා. හතරම දූපත්. මේ හතරම ඉන්දියානු සාගරය සහ මේ ආසිත නාවික යුද කටයුතු වලදී අයිතිවාසිකම් තියෙන රටවල්. ඒ නිසා හරි පැහැදිලි ඇමරිකානු රාජ්‍ය ලේකම් වලක මැදිහත් වීම තිබෙන්නේ යුදමය ආරක්ෂකමය ක්ෂේත්‍රයේ. ඒ නිසා ඔහු පාකිස්තානට යන්නේ නැහැ. ඔහු බංග්ලාදේශයට යන්නේ නැහැ. දකුණු ආසියාවේ යන විශාල රටවල් ඒවට යන්නේ නැහැ. ඔහු යන්නේ ලංකාවට, ඉන්දියාවට, ලංකාවට, මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට. ඒතර ඉන්දුනීසියාවට පැමිණි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළ තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවට මැදිහත් වීම තුළ බලාපොරොත්තු වෙනවා කියලා ඉන්දුනීසියාවත් මේ කොඩ් කියන මේ ආරක්ෂක නැත්නම් නාවික ඒ මෙහෙයුමට සම්බන්ධ කරගන්න. මොකද සමාජිකයෙක් විදියටම වෙන්න පුළුවන්. නමුත් ඉන්දුනීසියාවත් බලගතු රාජ්‍යයක් අග්‍රණික ආසියාව තුළ තිබෙන. ඒ නිසා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරක මැදිහත් වීම අපි ඊටාම පැහැදිලිව කියන්න කැමතියි. යුද ආරක්ෂක කටයුතු සම්බන්ධ මැදිහත් වීමක්. ඉන්දියාවේදී ඕන් බලාපොරොත්තු වෙනවා මේ ඉහත කියන ගිවිසුම් අත්සන් කරන්නත් ශක්තිමත් කරන්න. දෙක මේ අර කොඩ් කියන යුද මෙහෙයුම, නාවික යුද මෙහෙයුම නොවැම්බර් මාසෙ මැද පවත්වන්න බලාපොරොත්තු වෙන එක වර්ධනය කරන්න. ඒ වගේම ඔබ දන්නවා ඇමරිකාව මුළු ලෝකෙ පුරාම තමන්ගේ හමුදා අනුකණ්ඩ නතර කරන් තිබෙනවා. ඒ හමුදාවට අණ දෙන මූලස්ථාන ගණනාවක් ඕන් පවත්වාගෙන යනවා. ඒන් එකක් තිබුණේ පැසිෆික් මූලස්ථානය කියලා. පැසිෆික් කමාන්ඩ් එක. නමුත් ඔබ දන්නවා මීට වසර කීපයකට පෙර ඇමරිකාව මේ පැසිෆික් අණ දෙන මූලස්ථානය ඇමරිකන් හමුදාවේ ඒක වෙනස් කරා ඉන්දු පැසිෆික් අණ දෙන මූලස්ථානය විදිහට නැත්නම් ඉන්දෝ පැසිෆික් කමාන්ඩ් කියලා. ඒ නිසා හරි පැහැදිලි ඇමරිකාව අපිට මේ මල් පැල බෙදන්න හරි නැත්නම් ඇමරිකාව අපිට මේ කොවිඩ් වැක්සින් එක දෙන එක ගැන හරි නැත්නම් ලංකාවේ මානවිකම් ආරක්ෂාව ගැන හරි කතා කරන්න එනව නෙමෙයි. හරි පැහැදිලි ඇමරිකානු යුද ආරක්ෂක උමනාවන් එක තමයි මේ සංචාරයෙන් මම මේ එච්චර පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන්ම ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් ආවේ හොඳ හිත වර්ධනය කරගන්න. නැත්නම් මොකද ඔය හැම සංචාරකෙදිම කොවිඩ් වලට සම්බන්ධයෙන් ඉන්දුනීසියාවට ගිහිල්ලා ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා බලාපොරොත්තු වෙනවා වෙන්ටිලේටර්ස් 1000ක් දෙන්න. ඇමරිකාවේ 225000 මැරිලා. ඇමරිකාවේ රෝගීන් මැරෙනවා වෛද්‍ය ප්‍රතිකාර නැතුව. හැබැයි ඇමරිකන් යුද ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා ඉන්දුනීසියාවට ගිහිල්ලා දැන් මේ 30 වෙනිදා ඔහු යන්නේ ඉන්දුනීසියාවට. එහිදී බලාපොරොත්තු වෙන වෙන්ටිලේටර්ස් 1000ක් දෙන්න. ඒතර ඇමරිකන් පක්ෂපාතී මාධ්‍යමික වාර්තා කරන්නේ කොවිඩ් වලට උදව් කරන්න ආවා. ලංකාවට සමහර විට ග්ලව්ස් ටිකක් හරි මාස්ක් ටිකක් හරි දෙයි. ඒතර ඒ නිසා මම මේක කලින් පැහැදිලි කරන්නේ මේක යුදමය මැදිහත් වීමක් කියන එක. ඇයි ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා යන්නේ මාලදිවයිනට? ලෝකෙ තියෙන ඉතා කුඩා රටක්. ඒකට හේතුව තමයි 2020 සැප්තැම්බර් 10 මීට මාසයකට කලින් ෆිලඩෙල්ෆියාවලදී මාලදිවයින සහ ඇමරිකාව අතර ගිවිසුමක් අත්සන් කරන යුද ගිවිසුමක් framework for a defense and security relationship FDA SR කියලා ගිවිසුමක් අත්සන් කරනවා. ඒතර මාලදිවයින මාධ්‍ය වාර්තා කළා තිබෙනවා. ඉන්දියානු මාධ්‍යත් වාර්තා කළා තිබෙනවා. ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මාලදිවයින සංචාරය ආරම්භ වෙලා තිබෙන්නේ මේ යුද ගිවිසුම තව ශක්තිමත් කිරීම සහ ඒ සම්බන්ධ සාකච්ඡාවලට කියලා. ඒ වගේම ඔබ දන්න ඇමරිකාව තමන්ගේ අද ඇමරිකාවුණු ආර්ථික බලවය බිඳ වැටෙමින් තිබෙන්නේ. ඔවුන් හැම විටම ආර්ථික ශක්තිය වෙනුවෙන් තමන්ගේ යුද ශක්තිය පාවිච්චි කරන රටක්. හැම වෙලාවෙම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරු පිටිපස්සේ ඇමරිකන් හමුදා වෙනවා. එහෙම තමයි මේ අධිරාජ්‍යවාදී ක්‍රමය ඇමරිකාව සහ බලගත් රටවල් පවත්වාගෙන යන්නේ. ඔවුන් යුද ශක්තිය තබා ගන්නවා කෙක්කෙන් බැරනම් කොක්කෙන් කරන්නේ. ඒ නිසා දැන් ඉන්දුනීසියාව ඇමරිකානු උමනාවට අනුව දන ගහපු නැති රටක් පහුගිය කාලෙවලදී. නමුත් ඒ නිසා නමුත් මෑතකදී ඇමරිකාව කරපු දෙයක් තමයි මොකද්ද? විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ වර්තමාන ආරක්ෂක ඇමතිවරයා. ඔහුට වසර 20ක තහනමක් තිබුණ ඇමරිකාවට එන්න ඔහුගේ අතීත මානවිකම් ගැටලු නිසා. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදී උමනාවට අනුව ඉන්දුනීසියාව හසුරව ගන්න එකඟ කරගන්න ඇමරිකාව සමත් වෙනවා. කොහොමද මේ ඉන්දුනීසියානු ආරක්ෂක ඇමතිවරයාට පසුගිය මාසේ
ඇමරිකාවට එන්න අවසර ලබා දීමත් ඔහුට අර තිබිච්ච මානවිකම චෝදනා ඉවත් කිරීමත් සහ ඉන්දුනීසියාවට ඇමරිකානු යුද ගුවන් යානා විකිණීමට මිලදී ගැනීමට ඉන්දුනීසියාව එකඟ වීමත් එක්ක. එතකොට අපිට ඉතා පැහැදිලිමේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය රටවල් 4කට යනවා. ඉන්දියාවේ කරන දේ අඩුම ගාසියෙන් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. මාල්දිවයිනේදී කරන්න යන ආරක්ෂක යුද කටයුතු මාල්දිවයින් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. ඉන්දුනීසියාවේදී කරන්න හදන දේවල් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. සමහර ආණ්ඩුත් මේක වාර්තා කරලා තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ මයික් පොම්පියෝ ආවිලා මොනවද කරන්න යන්නේ කියන එක පිළිබඳව කිසිදු ආකාරයක වාර්තා කිරීමක් ලංකාවේ විදේශ අමාත්‍යාංශය කළත් නැහැ. ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කළත් නැහැ. ඇමරිකානු විදේශ තානාපති කාර්යාලය මෙහෙ කළත් නැහැ. ඉතින් ඒ නිසා අපි ජනතා විමුක්ති වශයෙන් පැහැදිලිව දකිනවා ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ රාජ්‍ය ලේකම්වරයා එන්නේ යුද ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාකච්ඡා කරන්න. නිසා ශ්‍රී ලංකාව තුළදී මේ රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම පැමිණීම සමග කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක ඔහු පැමිණීමට පෙර ජනතාවගේ ඡන්දයෙන්පත් වෙච්ච ආණ්ඩුවක් විදියට ජනතාවගේ මේ අවුරුදු 5ක බාරකාරීත්වයේ දරන දැන් ජනාධිපතිගේ දූර කාලය අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 4යි තියෙන්නේ. ඒ නිසා උට වගකීමක් තිබෙනවා මේ පැමිණීමේ හේතුව ප්‍රධාන හේතු රටේ ජනතාවට හෙළිදරව් කරන්න. මොකද ඔබ දන්නවා මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මම මුලින් ප්‍රකාශ කර පරිදිම ඔවුන් කිව්වා කියලා තියෙනවා දැනටමත් ලංකාව තෝරා ගැනීමක් කළ යුතුයි කියලා මේ පැමිණීම. ඊට අමතරව මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තියෙනවා මොකද්ද? මෙන්න මෙහෙම. We encourage Sri Lanka to review the options we offer. ඒ කියන්නේ දැන් ඇමරිකාව තර්ජනය කරන එක පැත්තකින් ඔබ යා යුතු කවුරු එක්කද යන්නේ කියන එක තීන්දුව කරන්න ඕනේ. ඒ වගේම දැන් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව 23 වෙනිදා ඒ තොම්සන් කියන නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා කියනවා මොකද්ද මේ ඔවුන් we encourage Sri Lanka to review the options we offer. ඒ කියන්නේ ඇමරිකානු ආණ්ඩුව ශ්‍රී ලංකාවට ඔප්ෂන්ස් වගේක් ඔෆර් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවට යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සමාලෝචනය සඳහා. ඒකයි ඒකේ අදහස. we encourage Sri Lanka to review the options we offer. එතකොට දැන් ඇමරිකාව දැනටම මේ රාජ්‍ය ලේකම්වරයා එමට පෙරම මේ ප්‍රකාශය අනුව පැහැදිලි වෙනවා ලංකාවට පොම්පියෝ විසින් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා කියන්නේ. මොකද ඔබ දන්නවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාකච්ඡාවල වුන් ඊටාම සුළු වචන ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ ඇත්ත කියන්නේ ඊට අඩුයි. ඔවුන් කිසිම දෙයක අඩංගුව කියන්නේ යම්කිසි මාතෘකා වශයෙන් තමයි කියන්නේ. ඔවුන් කියනවා we encourage Sri Lanka to review the options we offer. ඒ නිසා අපි අහන දේ තමයි මේ පොම්පියෝ ඉදිරිපත් කරපු ඔප්ෂන්ස් මොනවද? පොම්පියෝ ඉදිරිපත් කරපු යෝජනා මොනවද? ඒවා වහාම රටට ඉදිරිපත් කරන අඩුම ගානේ පොම්පියෝ එන්න කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ. ඒ නිසා අපි දැනගන්න කැමති මේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම ඇතුලේ තිබෙනවද? දැන් 1995 දී අත්සන් කරපු 2018 සැප්තැම්බර් මාසයේ නැවත අලුත් කරන්න ඉදිරිපත් කරපු ජනාධිපති සහ ඇමති ආණ්ඩුව විසින් තවමත් කිසිසේත්ම අත්සන් කරන්නේ නැහැ කියලා කියපු නැති සෝෆා කිවිසුමේ දෙවෙනි අදියර අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද කියලා ආණ්ඩුව කියන්නේ. ඒ වගේම ඉන්දියන් සාගරයේ අතිවිශාල මුහුදු කලාපයක් ශ්‍රී ලංකාවට අයිති. මා දුටුවා සමහර මාධ්‍ය නිතර එක වාර්තා කරන එක වටිනවා. ශ්‍රී ලංකාවේ තියෙන අතිවිශාල මුහුදු කලාපය. එතකොට දැන් මා කිව්වා මලබාර් එක්සර්සයිස් කියන මේ නාවික අභ්‍යාසයට මේ නැත්තම් මේ ආසියානු නේටෝවට ශ්‍රී ලංකාවත් නිරීක්ෂණ මට්ටමින් හෝ සහභාගී කර ගැනීම පිළිබඳ යෝජනාව මේක ඇතුළේ තිබෙනවාද? මොකද එතකොට ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඉන්දියානු යුද මේ සංවිධානයට ඉබේම බැඳෙන එකක් තිබෙනවා. ඒ වගේම දේශපාලන ආර්ථික සහ යුදමය කියන හැම පැත්තටම අදාළ වෙන MCC කිවිසුමක්
මේ මැදිහත් වීම ඇතුලේ මේ පැමිණීම ඇතුලේ තිබෙනවද කියන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය ලෝකේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තිය රටවල් යටත් කර ගැනීමේ ආක්‍රමණය කිරීමේ රාජ්‍ය නායකයන් බ්ලැක්මේල් කිරීමේ සම්බාධක පැනවීමේ සිට ලෝකේ තිබෙන කුප්‍රකටම ලේ වැකි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන රටක්. ඒ වගේම ප්‍රතිපත්ති විරහිත රටක්. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ගනිත ඔබ දුටුවා ළඟදී සුඩානයට අදාළව සුඩානයෙන් මුදල් තැන්පත් කරනවා කියලා කිව්වට පස්සේ ඇමරිකානු ඉල්ලීමකට අනුව සුඩානයේ ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කරන්න ඇමරිකාව ලෑස්තුන. ඒ කියන්නේ සල්ලි දෙනවා නම් චෝදනා අයින් කරගන්න පුළුවන් කියන ප්‍රතිපත්ති දෙන රටක්. ඒ වගේම ඉන්දුනීසියාවේ වසර 20ක් විශේෂයෙන්ම නැගෙනහිර ටිමෝරයේ කෙරිච්ච ඝාතන සම්බන්ධව මානවිකම චෝදනාවලට ලක් වෙච්ච ඉන්දුනීසියානු ආරක්ෂක ඇමතිවරයාව ඒවා පැත්තක දාලා තමන්ගේ ප්ලේන් ටික ගන්නව නම් තමන්ගේ මේ මලබා එක්සර්සයිස් කියන ඒ යුද ආසියානු නේටෝවට සම්බන්ධ වෙන කැමති නම් ඒ වීසා තහනම් අයින් කරන්න ලෑස්ති රටක්. ඒ වගේම ඒ නිසා අපි දැනගන්න කැමති මේ ශ්‍රී ලංකාවට මැදිහත් වීම ඇතුළේ ශ්‍රී ලංකාව ලක්ලා තියෙන ණය උගුල ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රබල ඇමතිවරුන්ගේ තිබෙන ඇමරිකානු සමදතා සහ ඊට සම්බන්ධ තවත් කරුණු මත ලංකාව බ්ලැක්මේල් කිරීමකුත් මේක ඇතුළේ තිබෙනවාද කියන කරුණු දැනගන්න කැමති. ඒ වගේම මේ නිසා අපි ජනතාවට වශයෙන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව අනිවාර්ය වශයෙන් අනවශ්‍ය ලෙස චීන, ඉන්දියානු, ඇමරිකානු දේශපාලන උගුලක ශ්‍රී ලංකාව පැටලී තිබෙනවා, පටලවලා තිබෙනවා අපේ රටේ පසුගිය අවුරුදු 10 15 හිටපු පාලකයන්. ඒ නිසා නිශ්චිත වශයෙන්ම දැන් මේ ආර්ථික උගුලක අපි පැටලී තිබෙනවා, දේශපාලන උගුලක පැටලී තිබෙනවා. දැන් මේ පොම්පියෝගේ මැදිහත් වීමෙන් අපි යුද්ධ උගුලකටත් පටලවන්නද හදන්නේ කියන එක ප්‍රශ්නය මතු කරන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානයෙන් සිටින්න. ඒ නිසා ආණ්ඩුවේ බොරු දේශප්‍රේමී ගුලි කාලා ඔබ ඡන්ද දුන්නු පිරිසක් අපේ රටේ ජනතාවය තුල ඉන්න පුළුවන්. නමුත් ඡන්ද කාට දුන්නත් රට ආරක්ෂා කර ගැනීම, රටේ සෛරීත්‍ය ආරක්ෂා කර ගැනීම අපේ කාටත් තිබෙන වගකීමක්. එම නිසා දූෂිත, ditthya පරිවර්තභාවයේ තිබෙන ඒකාධිපති පාලනයන්ට කවමදාකවත් රටක සෛරීත්‍ය ආරක්ෂා කරන්න බෑ. මොකද දූෂිත ඒකාධිපති පාලකයන් හැම විටම බලගතු රාජ්‍යයන් වල සුරතුලුම් බවට පත් වෙනවා. ඔවුන් දූෂිතයි නම්, ඔවුන් තවත් රටක පුරවැසිභාව අරන් තිබෙනවා නම්, ඔවුන් ඒකාධිපතියන් නම් ඊටාම පැහැදිලිවම බලගතු රාජ්‍යයන්ට ඔවුන් නටවන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අද ඒ තත්ත්වය තිබෙන ඒ තත්ත්වය තවත් ඇතිවෙමින් තිබෙනවා. එම නිසා එයින් ශ්‍රී ලංකාව මුදාගන්නේ කෙලෙසද කියන ප්‍රශ්නය රටේ ජනතාව පැත්තෙන් ඔබත් කල්පනා කළ යුතුයි කියන එක ඉදිරිපත් කරමින් මේ මයික් පොම්පියෝගේ සංචාරයේ සැඟවුණු කරුණු සහ ඔහු විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළා තියෙනවා කියලා ඔවුන් කියන ඔප්ෂන්ස් මොනවද, පොම්පියෝ යෝජනා මොනවද කියලා ඔහු පැමිණීමට පෙර රට හෙළිදරව් කරන්න කියන ඉල්ලීම කරමින් අපේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව